චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසුභානුපත්තිං විහරන්තං ඉන්ද්‍රියේසු සුසංහිතං භෝජනම් හීත මත්සඤ්ඤුං සද්ධං ආරද්ද වීරියං සංවේසහත් සංවේනප්පසාති මාරෝ වාතෝ තේලංව පබ්බතන්ති තුන් ලෝකාග්‍ර වූ අරිහත් වූ දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුණු නෛර්යානික පරම ගාම්භීර වූ ශ්‍රේෂ්ඨ ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවරත් ප්‍රබන්දු වූ අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. සාදු සාදු සාදු. වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, විශේෂයෙන්ම රට තුළ ලෝක තුළ පවතින කොරෝනා වසංගතය හමුවේ අපේ හැම දෙනාටම විහෙර විහාරස්ථානවලට, භාවනා මධ්‍යස්ථානවලට, ආරණ්‍ය සේනාසනවලට ගිහිල්ලා ධර්මය අහන්නට, භාවනා කරන්නට, පූර්ණේ කරගන්නට අපට අවස්ථාවක් නොලැබෙන නිසා විශේෂයෙන්ම Zoom තාක්ෂණයේ ඔස්සේ සතර සතිපට්ඨාන භාවනා වැඩසටහනක් සිද්ධ කිරීම සඳහා අපට ආරාධනා ලැබුණා. ඒ අනුව සතියකට එක දිනයක් සෑම සතියකම සෙනසුරාදා දිනේ 8 ඉඳලා 9:00 වෙනකන් මේ වැඩසටහන සාමාන්‍යයෙන් පවත්වන්නේ. ඊයේ දිනේ අපට වස්වාසයේ කොට වැඩ හිටපු ඒ මහව අපේ සේනාසනයේට වැඩම කරන්න තිබුණ නිසා ඊයේ දිනේ වැඩසටහන අපි අද දිනේට යොදාගත්තා. ඉතින් මේ පින්වතුන්ලා බොහොම ඕනකමින් බොහොම ශ්‍රද්ධාවකින් මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙනවා.
විශේෂයෙන්ම මේ ලෝකයේ ස්වභාවය මේ ස්වභාව ධර්මයේ ස්වභාවය කෙනෙකුට සීමා කිරීමක් නැතුව සෑම කෙනාටම එකාකාරව සැලකීම. ඒ තමයි ස්වභාව ධර්මයේ ස්වභාවය. දැන් වර්ෂාව එනකොට ඒ වර්ෂාව කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි හැම කෙනාටම එක විදිහට. ඒ වගේම පායනකොට සුළං හමනකොට ඒ දේවලුත් ඒ විදිහට. ඒ වගේ මේ වසංගත තත්වයනොත් මෙයා රජ කුලේ මෙයා මැටි ඇමති කෙනෙක් මෙයා ස්ත්‍රියක් පුරුෂයෙක් දරුවෙක් උගතෙක් නූගතෙක් කුලවතෙක් කුලහීන කෙනෙක් ධනවතෙක් නිර්ධන කෙනෙක් රූපවන්තෙක් විරූපියෙක් මේ විදිහේ ભેදයක් නැතුව පාර්ශවයක් නැතුව හැම කෙනාටම මේ ස්වභාව ධර්මයේ බලපාන. ඒ කොරෝනා තත්ත්වයක් ඒ වගේ. ඉතින් අද ලංකාව බොහෝ දුක්බර තැනකට පැමිණිලා තියෙනවා. කොහොමත් බුදුරජාණන් වහන්සේ වදාලා අහසේ හැංග වෙලාවත් පොළවේ හැංග වෙලාවත් මහ මුහුදක සැඟවිලාවත් වෙන තැනක සැඟවිලාවත් අපට බැහැ ආරක්ෂාවක් මරණයෙන් ගැලවීමක් ඇති කරගන්න. මේ රෝග ව්‍යසනයන් නොවැළඳෙන්න කියලා අපට ආරක්ෂා වෙන්න බෑ. මරණයෙන් අපට ආරක්ෂා වෙන්න බෑ. ඒ නිසා අපට තිබෙන්නේ මේ தත්ත්වයන් තේරුම් අරගෙන මේ සංසාර සාගරයෙන් එතර වීම සඳහා උතුම් නිර්වාණ පුරයට මේ ලත් මනුස්ස ජීවිතයෙන් පත්වීම සඳහා අපට කටයුතු කර ගැනීම තමයි තිබෙන්නේ. ඉතින් මේ කාලේ සියලු ජනතාව බියටපත් වෙලා සිටින කාලයක්. ඒ විතරක් නෙවෙයි ආර්ථික ප්‍රශ්න නොඑක ආකාරයේ දෛනික ජීවිතයේ පවා ගෙවා ගන්නට බැරි තරමට එදිනෙදා වේල හොයා ගැනීමේ අපහසුව තුල දුක් විඳින මිනිස්සු මේ ජන සමාජයේ ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම ඒ නිසා දැන් මිනිසුන්ගේ මරණ බිය ඇති වෙලා රෝග බිය ඇති වෙලා ඒ බියත් එක්ක නොඑක ආකාරයේ ආර්ථික ප්‍රශ්න බඩු මිල ගණන් වැඩි කියයි නොඑක විදිහේ මානසික ව්‍යාකූලත්වයකට පත් වෙලා. ඉතින් ධර්මය නැති ජීවිත ගොඩාක් මේ වගේ තත්ත්වයන් නිසා සමහර විට මානසික වැටිලා ජීවිත පවා නැති කරගන්න තැනට එන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම මේ තත්ත්වයන් අපි තේරුම් ගන්න ඕන. මේ කෙනෙකුට අපි ඇඟිල්ල දික් කර කර චෝදනා කර කර හිටියට වැඩක් නැහැ. තම තමන්ලා සිදු කරගත්තා වූ කුසල කර්මයන් බලපානවා
තම තමන්ගේ පැවැත්මට ඒ නිසා අපි සසර අකුසල් කරගත්තා නම් ඒවා දැන් අපට ගෙවන්න වෙනවා. ඉතින් මේ කාලයත් අපට ඒ විදිහට සලකා ගන්න පුළුවන්. කොහොම නමුත් ඒ කාලය තුළ අපි බොහෝ විට විවේකී වෙලා නිවෙස් වලට වෙලා ඉන්න වෙලාවේ මේ කාලය හොඳයි අපිට අපේ හිත හදාගන්න ධර්මයේ ප්‍රගුණ කරගන්න කුසල මාර්ගයට යොමු වෙන්නට අපට හොඳ කාලයක්. විශේෂයෙන්ම අපි මේ වැඩසටහනෙන් සතර සතිපට්ඨාන භාවනා මාර්ගය තමයි ප්‍රගුණ කරවන්නේ. සතර සතිපට්ඨාන භාවනා මාර්ගය තමයි අපි කියා දෙන්නේ. ඒ කියා දෙන්නේ සතර සතිපට්ඨාන සූත්‍රය සූත්‍රය. දීඝනිකායේ කියන මහා සතිපට්ඨාන සූත්‍රය. ඒ සතිපට්ඨාන සූත්‍රය තවත් අර්ථකථනය කරමින් අර්ථ විග්‍රහ කරමින් මහරහතන් වහන්සේලා අර්ථකථාචාර්යින් වහන්සේලා විස්තර කරපු ඒ ථේරවාදයේ බැසගත් ථේරවාදයට ආවේනික භාවනා මාර්ගය සතර සතිපට්ඨාන සූත්‍රයත් අටුවාවත් මුල් කරගෙන මූලාශ්‍ර කරගෙන අනිත් සූත්‍ර දේශනාත් ආධාර කරගෙන අභිධර්ම විනය දේශනාවුත් ආධාර කරගෙන අපට ආචාර්ය පරම්පරාවෙන් ලැබිච්ච මේ දහම් මඟ ක්‍රමවේදය අපි මේ පින්වතුන්ලාට අනුකම්පාවෙන් දේශනා කරනවා කියා දෙනවා. ඒ තුන් නිර්වාණ සම්පත්තිය ලබන්න. විශේෂයෙන්ම අපි සතර සතිපට්ඨාන භාවනා මාර්ගයට තාම අවතීර්ණ වුණේ නැහැ. තාම අපි මූලික අවස්ථාවේ තමයි සිටින්නේ. මහා සතිපට්ඨාන භාවනා මාර්ගයට අවතීර්ණ වීමට පෙර පුරාණාචාර්යවරයන් වහන්සේලා අපේ ගුරු අපට ආරක්ෂක භාවනා 4ක් දේශනා කොට වදා. චතුරාර්යකා භාවනාව. සෑම බෞද්ධයෙක් විසින්ම දැනගත යුතු ප්‍රගුණ කළ යුතු නිතර ආරක්ෂක මන්ත්‍රයක් වශයෙන් භාවිතා කළ යුතු භාවනා 4ක් තමයි චතුරාර්යකා භාවනාව. ඒකට සතර කමඨහන් කියලා කියනවා. ඉතින් අපි මහා සතිපට්ඨාන භාවනා මාර්ගයට අවතීර්ණ වීමට පෙර పూర్ව සූදානමක් වශයෙන් අඩිතාලම සකස් කර ගැනීමක් වශයෙන් තමයි මේ චතුරාර්යකා භාවනාවන් ශ්‍රාවකයාට කියා දෙන්නේ. බුද්ධානුස්සති භාවනාව, මෙත්තානුස්සති භාවනාව, අසුභානුස්සති භාවනාව, මරණානුස්සති භාවනාව. මේ තමයි සතර කමඨහන් චතුරාර්යක. බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති ඉතිමා චතුරාර්යකා භික්ඛු භාවේය සීලව. සිල්වත් භික්ඛු තන විසින්
මේ ආරක්ෂක භාවනා හතර නිතර භාවිතා කළ යුතුයි. ඒ කියන්නේ මෙහින් ආරක්ෂාව සාංශාරික වශයෙන් වන ආරක්ෂාව. සංසාර දුකෙන් එතර වීමට පුළුවන්කමත් අපාය බිය දුරු කරගෙන ගැනීම සඳහා ඒ වගේම මේ මනුස්ස ලෝකේ නොයෙක් අපට එදිනදා ජීවිත ගෙවනකොට රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය නොයෙක් ආකාරයේ බය සංතාපයන් අපේ ජීවිතවලට එනවා. නොයෙක් කරදර එනවා, විපත්තින් එනවා, උවදුරු වෙනවා. මේ දැන් ඇවිල්ලා තියෙන කොරෝනාවත් ඒ වගේ. ඉතින් මේන් ගැලවෙන්න මේ ආධ්‍යාත්මික ශක්තියක් ඇති කිරීම මේ ආරක්ෂක භාවනා හතර බොහෝසේ අපිට වටිනවා. මේ ආරක්ෂක භාවනා හතර වඩන කෙනා මේ වගේ වසංගත හමුවේ මරණයටපත් වෙන්නේ නැහැ. ආරක්ෂාව ලැබෙනවා. සමහර විට ඒ රෝගාදී පවා වැළඳෙන්නේ මේ බුද්ධානුස්සති භාවනාව. ඒ තරම් මේ බුද්ධානුස්සති භාවනාවෙන් අපට ආරක්ෂාව ලැබෙනවා. ඊළඟ මෙත්තානුස්සති භාවනාව. අසුභානුස්සති භාවනාවෙන් මරණානුස්සති භාවනාව. මේ කියන භාවනා හතරෙන් අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසායි අපි මුලින්ම මේ භාවනා හතර ඔයයන්ට දේශනා කරන්නේ. පින්වතුනි, අපි බුද්ධානුස්සති භාවනාව පිළිබඳව විස්තර කරමින් මේ වඩා ගන්න පිළිවෙල මේ අතන කියා දෙනවා. ඊළඟට මෙත්තානුස්සති භාවනාව පිළිබඳව අපි මේ අතන කියා දෙන්නේ. ඒ වඩා ගන්න කොහොමද? මෛත්‍රිය වඩන්නේ කොහොමද? මේ විදිහට ඒ පිළිබඳව අපි කියා දෙනවා. ඉතින් කලින් වැඩසටහන් වලට සම්බන්ධ නොවිච්ච කෙනෙක් ඉන්නවා නම් මේ වැඩසටහන් විමුක්ති මඟ කියන ඒ YouTube නාලිකාවෙන් පසුව මේ අතන්දේ අලුත පිරිසට ඒවා නැවත දැන කියා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අලුත් කෙනෙක් ඉන්නවා නම් පහුගිය දේශනාවන් ශ්‍රවණය කරමින් බුද්ධානුස්සතිය හා මෙත්තානුස්සතිය පිළිබඳව කියන්නේ බුද්ධානුස්සති භාවනාව හා මෛත්‍රී භාවනාව පිළිබඳව දැනගන්න පුළුවන්. අද දිනේ අපි දේශනා කරන්නේ අද දිනේ අපි කියා දෙන්නේ අසුභානුස්සති භාවනාව පිළිබඳව. අසුභ භාවනාව කායගත සති භාවනාව කියලා කියනවා. පිළිකුල් භාවනාව කියලා කියනවා. ඉතින් මේ අසුභානුස්සතියේ ගැඹුරු අවස්ථාව අපිට කායානුපස්සන සතිපට්ඨානයේදී පූර්ව විග්‍රහයක්, කියන්නේ පුළුල්ලු විග්‍රහයක් එනවා. එතකොට මම මෙතනදී පූර්ව විග්‍රහයක් කියන්නේ මුලින් යම් කෙටි විග්‍රහයක් කරලා මේ අසුභ භාවනාව වඩා ගන්න පිළිවෙල සරල ආකාරයෙන් කියා දෙනවා. මොකද අපි සතිපට්ඨාන භාවනාවේදී මේක ගැඹුරෙන් මේ අසුභ භාවනාව වඩන නිසා. අද අසුභ කමඨහාන සරල ආකාරයෙන් වඩන ආකාරය පිළිබඳව තමයි දේශනා කරන්නේ. විශේෂයෙන්ම අසුභ අනුස්සති භාවනාව.
අසුභය කියලා කියන්නේ අපේ ශරීරයේ පිළිකුල් ස්වභාවය. අපේ ශරීරයේ කුණප තිබෙනවා 32ක්. ඒ කුණප 32 අසුභ ස්වභාවය අනුස්සති කියන්නේ මෙනෙහි කිරීම. ඒ අසුභය මෙනෙහි කිරීම අසුභ අනුස්සති අසුභානුස්සති. භාවනාව කියලා කියන්නේ නැවත සිහි කිරීම, වැඩිම මෙනෙහි කිරීම. එතකොට පින්වත්නි තමන්ගේ ශරීරය පිළිබඳව තිබෙන ලොකු කැමැත්තක්, ලොකු ඇල්මක්, ලොකු තෘෂ්ණාවක්, මමායනයක් අපි ගාව මේ ශරීරය ගැන තිබෙනවා. මේ බණ කියන මටත් බණ අහන ඔය ඇත්තන්ටත් තිබෙනවා. හැබැයි ඒ කෙනාගේ ධර්ම ශක්තිය වැඩි අඩු භාවයට අනුව වෙනස් වෙන්න පුළුවන්. ධර්ම අවබෝධය අඩු කෙනෙකු ළඟ මමායනය, භව තෘෂ්ණාව, ආත්ම රාගය වැඩි. එතකොට ධර්ම අවබෝධය වැඩි කෙනෙක් ළඟ මමායනය, තෘෂ්ණාව, භව රාගය අඩුයි. ඒ විශේෂයෙන්ම මේ අපි ළඟ මේ ආත්ම තණ්හාව කියන එක ලොකුවටම තියෙනවා. මමායනේ තියෙනවා. මේ තියෙන මාන්නය, මමත්වය, තෘෂ්ණාව, ලෝභය දුරු කරගන්න තමයි මේ අසුභානුස්සති කොටින්ම අපේ සිතෙහි පහළවන්නා වූ තෘෂ්ණා සංප්‍රයුක්ත කාමසිතුවිලි දුරු කර ගැනීම සඳහා තමයි, අඩු කර ගැනීම සඳහා තමයි මේ අසුභ භාවනාව භාගතුන් වහන්සේ අනුදැන වදාළා. මොකද මේ තෘෂ්ණාව, ලෝභය අඩු තරමට සැප වැඩි. තෘෂ්ණාව, ලෝභය වැඩි තරමට යාට සැප අඩුයි. ඒ කියන්නේ විරාගී වෙන්න තමයි සැපය, සතුට, නිර්භයකම ඇති වෙන්නේ. රාගික වෙන්න වෙන්නේ මොකක්ද? බිය වැඩි, ලෝභය, තරහ, මානය ඔක්කොම වැඩි වෙනවා. සැපය අඩු වෙනවා. ඒ නිසා ලොකු ගුණධර්ම රාශියක් මේ අසුභ භාවනා වඩන කෙනෙක් තුළ ඇති වෙනවා. නිහතමානීකම, ආඩම්බරකාර ගති අඩු වෙනවා. මමායනය අඩු වෙනවා. බොහෝ ආනිසංස ලැබෙනවා. එතකොට පින්වත්නි අපේ ශරීරය මහා පිළිකුල් දෙයක්, අසුභ දෙයක්. හැබැයි අපි ළඟ තියෙන හැඟීම තමයි මේක සුභයි කියන, වටිනවා කියන අදහස. බුදුරජාණන් වහන්සේ මේ අසුභ ස්වභාවය තමයි අපට වදාළේ. ඉතින් නිතරම අපි මාතෘකා කරගත්ත ගාථාවේ තියෙන්නේ
අසුභානුපස්සීන් විහරන්ත. නිතරම අසුභානුපස්සනාවෙන් වාසය කරයි. නිතරම යමෙක් අසුභානුපස්සනාවෙන් වාසය කරයිද ඉන්ද්‍රියේසු සුසංඋතං. ආන් ඒ කෙනාගේ ඉඳුරන් සංවර වෙනවා. ඒ කියන්නේ ඒ කෙනාගේ ඇස සංවර වෙනවා, කන සංවර වෙනවා, නහය සංවර වෙනවා, දිව කය මන සංවර වෙනවා. නිකම්ම සංවර භාවයේ හැදේ. දැන් අද උදේ මම තරුණයෙකුට කිව්වා මොකද මහාන වෙමුද කියලා. එතකොට කියනවා තාම කෙලෙස් වැඩි කියලා. මම ඒක කවද්ද අඩු වෙන්නේ කියලා. ඒක දන්නේ නැහැ. සමහර විට හිතාන ඇති 50 පැන්නාම 60 පැන්නාම කෙලෙස් අඩු වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒවා බොරු. මොකද වයසට යනවා කියලා කියන්නේ කෙලෙස් දුරු කරන මාර්ගයක් නෙවෙයි. තාම කෙලෙස් වැඩි නම් කෙලෙස් දුරු කරන මාර්ගයට යන්න ඕන. එතකොට තමයි ඒක අඩු වෙන්නේ. ඒකෙන් ඔය අපි කියනවා කෙලෙස් වැඩි කිය හැබැයි ඒක නැති වෙන මගක් අපි අනුගමනය කරා. ලෙඩයි කියලා කියනවා හැබැයි ලෙඩේට බෙහෙත් බොන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ලෙඩේ හොඳ වෙන්නේ. එහෙමනම් ලෙඩේ සුව වෙන්න බෙහෙත් බොන්න ඕන. ආන් ඒ වගේ මේ ලෝභ දේශ මොහ ආදී ක්ලේශයන් ප්‍රහාණය සඳහා ඉන්ද්‍රිය සංවරය සඳහා උන්වහන්සේ වදාළේ අසුභානුස්සතිය. තාම කෙලස් වැඩි කී ඉඳලා වැඩක් නැහැ. අසුභානුස්සතිය වඩනකොට අන්න කෙලස් අඩු වෙනවා. අසුභයෙන් වාසය කරන කෙනාගේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර. ආන්ගේ කෙනා භෝජනං හිත මත්සඤ්ඤෝ සද්ධං ආරද්ධ වීර්ය. ආහාරේ මාත්‍රාව ප්‍රමාණය දන්නවා. ඒ කියන්නේ හරකෙකුට අලියෙකුට වගේ ඌරෙකුට වගේ ලැබෙන පළියට කන්ට යන්නේ නැහැ. ප්‍රමාණය දන්නවා. කොච්චර කන්ද තිබ්බත් කන ප්‍රමාණය දන්නවා. ඒක තමයි කියන්නේ ආහාරේ මාත්‍රාඥතාවය. මත්ඤ්‍යතාවය. ආහාරේ මාත්‍රාව දැනගෙන අනුභව. දැන් ගොඩාක් කට්ටිය ගොඩක් ලැබෙනකොට හොඳට කනවා. නැති වෙනකොට හූල්ලනවා. ප්‍රඥාවන්තයා අවබෝධයෙන් ඉන්න කෙනා මදහත්ව ලැබෙන ලද දෙයින් සතුටු වෙලා අඩුවෙන් ආහාර ගන්නවා. බොහෝ ලෙඩ රෝග වැඩි වෙන්නේ ආහාර වැඩියෙන් ගන්න. ආහාර අඩු කරන් එයාගේ ලෙඩ රෝග අඩු වෙනවා. එතකොට එයා කෑමට ඇබ්බැහි වෙන්නේ නැහැ. ලද දෙයින් සතුටු. ඒකයි කියන්නේ මේ අසුබේ වඩන කෙනාගේ ලැබෙන ආනිසංස තමයි එයා රසයට ගිජු වෙන්නේ නැහැ. ඒ දන්නවා මේ ආහාරයට වෙන්නේ මොකටද කන්නේ කියලා එයා දන්නවා. ඒ නිසා ආහාරේ පමණ දැන වළඳන. සද්ධං ආරද්ධ වීර්යය. ශ්‍රද්ධාවත් පටන් ගන්නා ලද ආරද්ධ වීර්යය. යම් කෙනෙක් ළඟ තියෙනවා. දැන් පින්තුණි ඔය ශ්‍රද්ධාව කියන මාතෘකාවට ගත්තහම කාලයකට තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ.
ඔන්න වෙසක් පොසොන් වෙනකොට සද්ධා වෙනවා. ඊට පස්සේ ඒකනේ සිල් ගන්න එහෙම ධර්මශාලාව ඉඩක් නැහැ වෙසක් පොසොන්. අනික් දවස්වල සමහර විට වයසට ගිය උපාසකම්ලා 3-4 දෙනෙක් විතරයි. ඇයි ඒක තමයි කාලෙකට එන සත්‍යය. එහෙම නෙවෙයි. දැන් සමහරු ඉන්නවා ධර්මයට බොහෝම ලැබිව හෙට අනිද්දා රහත් වෙන තැනට සමහරු කතා කරමින් ධාමේ ඉන්නවා. ටික කාලයක් යනකොට එක ගානක්වත් නැහැ. ඒක තමයි අර අශ්‍රද්ධාව ඇති වෙනකොට පැහැදීම ඇති වෙනකොට ධාමින් ඉවත් වෙනවා. ඊළඟට ආරද්ධ වීරිය කියන්නේ නිතරම පටන් ගන්න වීරිය ජීවිතාන්තයේ දක්වාම මම ධහමින් ඉවත් වෙන්නේ නැහැ. ධහමින් ඉන්නවා කියන්නේ භාවනාව. වෙන මොනවා කතා කරත් මම ධර්මයේ හැසිරෙනවා කිව්වට කොච්චර දන් දුන්නා සිල් පද අරගෙන සමාදන් වෙලා රැක්කත් පිරිත් කිව්වත් බණ කිව්වත් පූජාවන් තිබ්බත් සමහරු ධහමින් හැසිරෙනවා කියලා ලොකු පූජාවන් කරනවා. එයත් ඕන එයා එපා නෙවෙයි සද්ධාවේ ස්වභාවය. ඒ ඕන අපිත් ඒවා කරනවා. හැබැයි පින්වත්නි ධාමිරණ කියන්නේ එයම නෙවෙයි භාවනා කරන එකයි. ඒවා හරියට ගහේ පොත්ත වගේ අරටුව තමයි. එතකොට අරද්ධ වීරියෙන් යුක්තයි කියලා කියන්නේ ධහමෙහි සිරෙනවා කියන්නේ භාවනා. නිතරම භාවනා වෙන්නේ. ඉතින් ගිහියත්තන් නම් නිතරම බැරෙන්න කාල වේලාවන් අනුව ඒවා වුණු කරන්නේ. මන ශ්‍රද්ධාවත් පටන් ගන්නා ලද වීරියත් යමෙක් ළඟ තියෙනවා නම් ආන්ගේ කෙනා සංවේ නප්ප සහති මාරෝ වාතෝ තෙලංග පබ්බ තේලංග බව. අන්න ඒ කෙනා මාරයා අභියස හෙලවෙන්නේ නැති ගලක් වගේ කියනවා. තේල කියලා කියන්නේ ගල. තෛල කියලා කියන්නේ තේලංව පබ්බත. නොසෙල්ලෙන ගල් පර්වත වගේ. නොසෙල්ලෙන ගල් පර්වතයක් වගේ මාරයාට හොල්ලන්න බෑ කියලා. කොච්චර හුලං හැමුවත් හන්දක් හෙල්ලෙන්නේ නැහැ. ගල් පර්වතයක් හෙල්ලෙන්නේ. ආන්ගේ වගේ මාරයා අභියස මාරයාට හොලවන්න බෑ. නැත්නම් අටලෝ දහමින් කම්පා වෙනවා. මේ ලෝකෙ මිනිස්සු ලාභ අලාභ අයස යස නින්දා ප්‍රශංසා සැප දුක්ඛ කියන මේ අටලෝ දහමේදී කම්පාවටපත් වෙනවා මේ ලෝකෙ මිනිස්සු. හැබැයි ආරද්ධ වීරියෙන් ශ්‍රද්ධාවෙන් අසුභානුස්සතිය වඩන ඉන්ද්‍රිය සංවර කරන කෙනා නිරන්තරයෙන්ම නොසෙල්වෙන කෙනෙක් කියන අටලෝ දහමෙන් අකම්පිත කෙනෙක්. අටලෝ දහමෙන් කම්පා නොවන කෙනෙක් මොන ප්‍රශ්නයක් ආවා දුක් වෙන්නේ නැහැ ධර්මතාවෙම. ඒ කියන්නේ තමන් ඉදිරියේ තමන්ගේ අම්මා මැරිලා වැටුණා තාත්තා මැරිලා වැටුණා දරුවෙක් තමන්ගේ ඉදිරියේ මැරුණා. එයා එකකින් කම්පා වෙන්නේ අකම්පිතයි. හරියට කුලකට හෙල්ලෙන්නේ නැති ගලක් වගේ. දැන් අපි නම් මොනතරම් ලාමකද දුර්වලයිද අපි. සමහර කට්ටිය ඉන්නවා මහත්තයා මැරිලා අවුරුදු ගණන් අඬනවා. දරුවා මැරිලා මතක් කර කර අඬනවා. ඒ මොකද ඔවුන්ගේ හිත චපලයි වෙනස් වෙනවා. කම්පිත වෙනවා.
ලෝක ධර්මයක්. ආගම අකම්පිත තත්ත්වය ඇති වෙන්නේ ආරද්ධ වීරිය, ශ්‍රද්ධාව, ඉන්ද්‍රිය සංවරය, අසුභ අනුස්සතිය වඩන. අසුභ අනුස්සතිය වඩන. මේ අසුභානුස්සති ආනිසංසයි පින්වත්. එන ඔය කියන සිල්වානිසංස ඇති වෙනවා මේ අසුභානුස්සතිය වඩන එක. ඉතින් අපි මේ ආනිසංස කතාව වගේම අසුභානුස්සතිය වැඩිම පිළිබඳව බලන්න. අපේ මේ ශරීරයේ තියෙනවා කොටස් 31ක්. අත්ථිමස්මින් කායේ කේසා ලෝමා නඛාදන්තා තතෝ මන්සං නහාරු වට්ටි අත්ථිමින් ජාවක්ඛං හදය යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං පරීසං පිත්තං සෙම්හං පුබ්බෝලෝ හිතං සේදෝ මේසෝ අසුවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති. මෙන්න මේ කොටස් 32 සම්පින්දණයට මේ කොටස් 32 එකතුවට තමයි අපි මම ඇඟ කියලා කියන්නේ. සාමාන්‍ය වාහනයක් ගත්තාම වාහනයේ ටයර් තියෙනවා, එන්ජින් එකක් තියෙනවා. එන්ජින් එකක් කිව්වත් කැලි ගොඩක්. ගියර් බොක්ස් එක තියෙනවා, ඒකත් කැලි ගොඩක්. ඊළඟට බැටරිය, තෙල් ටැංකිය, ලයිට්, වයර්, යකඩ තහඩු ඉඳලා සීට්, ඩෑෂ්බෝඩ් එකේ ඉඳලා නොයෙක් කෑලි වලින් සකස් කරපු එකක් තමයි වාහනය. හැබැයි ඔය කෑලි වලින් වාහනේ කිව්වේ කෝකටද කියලා අහුවොත් එක කැලලකවත් වාහනේ නෑ. රෝදවල වාහනයක් නෑ. ඒකද හදන්න ගත්ත යකඩවල වාහන නෑ. ගියර් බොක්ස් එකේ වාහනයක් නෑ. එන්ජින් වල, චැසියේ, ඩෑෂ්බෝඩ් එකේ, ලයිට් වල, වයර් වල, ඒක ධාවනය කරන ඉන්ධන වල ඒ මොකකවත් වාහනයක් නැහැ. හැබැයි වාහනේ කියලා කියන්නේ සියල්ල එකතුවට. ආන්ගේ වගේ අපි මේ ඇඟ, අපි මේ මම කියලා මේ කියන්නේ අපි අර මුලින් පාටෙන් කියන ලද කොටස් 32. ඒ කොටස් 32 පිළිබඳව අපි ගොඩක් විස්තර කරනවා කායානුපස්සනා භාවනා කරනකොට. අද කෙටි විස්තරයක් තමයි කරන්නේ. දැන් මේ කොටස් 32 අපිට මතක තියාගන්න එක තමයි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ සමහර විට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ කොටස් 32 ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඝන කොටස් සහ දියර කොටස්. ඒ අනුව ඝන කොටස් 20කුත් දියර කොටස් 12ක් වශයෙන් පෙන්වන්නේ. එතකොට ඝන කොටස් 20 තවත් පහ කොටස් 4කට බෙදෙනවා. දියර කොටස් 12 2කට බෙදෙනවා. ඒක මතක තියාගන්න පුළුවන්. මුලින්ම ශරීරයේ ඝන කොටස් 20 අපි හඳුනගන්නවා. එයින් පළවෙනි පහ කියනවා තච පංචකය කියලා. පළවෙනි පහ තච පංචකය. මොනවද මේ පහ? කේසා, කෙස්, ලෝමා, ලොම්, එක පුරාම තියෙන ලොම්, නඛා, නියපොතු, දන්තා, දත්, සච්චෝ, සාම. ඔන්න ඔය පහට කියනවා
තච පංචකය කියලා. ඔය ඇත්තෝ මේක අහගෙන ඉන්න තැනදී සාන්නහන්සෙත් එක්ක කියන්නේ. කේසා කෙස්, ලෝමා ලොම්, නඛා නියපොතු, දන්තා දත්, තතෝහම්. කෙස්, ලොම්, නිය, දත්, හම. හම, දත්, නිය, ලොම්, කෙස්. පහයි. ඊළඟ පහට කියනවා වක්ක පංචකය කියලා. සත්‍ය පංචකය වක්ක පංචකය. වක්ක පංචකය කියන්නේ මන්සං නහරු අට්ටි මිංජා වක්ක. මන්සං මස්, නහරු නහරවැල්, අට්ටි ඇට රටු, අට්ටි මිංජා ඇට මිදුළු, වක්කං වකුගඩුව. එතකොට ඔන්න ඒ තමයි වක්ක පංචකය. මන්සං මස්, නහරු නහර, අට්ටි ඇට, අට්ටි මිංජා ඇට මිදුළු, වක්කං වකුගඩුව. මස් නහර ඇට මිදුළු වකුගඩුව. ඊළඟට පප්පාස පංචකය. ඒ කියන්නේ හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පා. හදයන් කියලා කියන්නේ හෘද වස්තුව. හදවත හදයන්. යකනං අක්මාව. කිලෝමකම් ඇලදිව. කිලෝමකම් ඇලදිව. ඇලදිව කියලා කියන්නේ අග්නිය. කිලෝමකම් ඇලදිව නැත්නම් අග්නිය. පිහකම් පිත්තාසු. කිලෝමකම් පිහකම් පප්පාසං පෙනහළු. ඔනෝයි පහ. හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පා. හදයන් හදවත, යකනං අක්මාව, කිලෝමකම් අග්න්‍යාසේ, පිහකම් පිත්තාසේ, පප්පාසං පෙනා. ඒ අනුව හදවත, අක්මාව, අග්න්‍යාසේ, පිත්තාසේ, පෙනහැල්. දැන් 15ක් කියලා තියෙනවා. ඊළඟ පහ මත්තලොංග පංචකය. අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලොංග. අන්තං කියන්නේ බඩවැල් වල. කුඩා බඩවැල්, මහ බඩවැල් ඔක්කොම අන්තං බඩවැල්. අන්ත ගුණං කියන්නේ බඩවැල් බැඳුම් කියලා જાතියක්. මේ කියන්නේ මේ බඩවැල් ටික ඔක්කොම මල්ලක් ඇතුලේ දාලා තියනවා වගේ බැඳිලා තියෙනවා. ඒ සිවියට තමයි බඩවැල් බැඳුම් වලට තමයි අන්ත ගුණං කියලා කියන්නේ. බඩවැල් බැඳුම්. අන්තං අන්ත ගුණං. උදරියං කියන්නේ ආමාශය. ආහාර වලටත් කියනවා. ඉතින් එතනදී කියන්නේ ආමාශය. උදරියං. හරිසං කියන්නේ අසුචි වල. හරිසං අසුචි. මත්තලොංගං මුලය. ඔන්න ඔය පහ. අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලොංගං.
අන්තං බඩවැල් අන්ත ගුණං බඩවැල් බැඳුම් ඉගෙන අකුණු බහං උදරියං ආමාශය කටයිසං අසුචි මත්තලොංගම් මුලේ බඩවැල් බැඳුම් ආමාශය අසුචි මුලේ ඔන්න 20යි ලියලා හරි මතක තියාගන්න ඕනේ මේ ඊළඟට දියර 12 ඔවා ගැන තව විස්තර අපි ඉදිරියේදී කරනවා දැන් නාමයේ විතරයි මේක කියන්නේ යන්නේ මුලින්ම දැන් ওই 12 දෙකකට බෙදෙනවා 6 මුත්ත චක්කය හා මේද චක්කයයි මුත්ත චක්කයයි මේද චක්කය තමයි පිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතං තේදෝ මේද කියන ඔන්නයි පිත්තං පිට සෙම්හං සෙම කුබ්බෝ සරව ලෝහිතං ලේ තේදෝ දාඩිය මේදෝ මේද තෙල් ඔය 6 පිත්ත සෙම සරව ලේ දාඩිය මේද තෙල් ඊළඟට අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තා අස්සු කියන්නේ කඳුළු අස්සු වසා කියන්නේ උරුණු තෙල් ඒ කියන්නේ මෙතන තෙල් වර්ග දෙකක් තියෙනවා මේද තෙල් කියන්නේ හැමට යටින් තියෙන කහ පාට තෙල් තත්ත්වය මේද තෙල් උරුණු තෙල් කියලා කියන්නේ දාඩියත් එක්ක පිටට එන තෙල. එතකොට උරුණු තෙල් අස්සු වසා කේලෝ කෙල සිංහානිකා තොටු ලසිකා සඳ මිදුළු මුත්තං මුත්‍රා ඔය 6 කඳුළු උරුණු තෙල් කෙල තොටු සඳ මිදුළු මුත්‍රා ඔන්න දැන් පින්වත්නි ඔතන කොටස් 32ක් අපි සිහිපත් කළා ඝන කොටස් 12 දියර කොටස් ඝන කොටස් 30යි දියර කොටස් 12යි ඉතින් ඔය ටික මේ අතෝ දට සිහියට ගන්න ඕන ඔළුවට ගන්න ඕන මතක තියාගන්න. අනික මේවා පිට කොහෙවත් තියෙන දේවල් නෙවෙයි තමන් ගාව තියෙන මේවා. ඉතින් අද අන්තර්ජාලයේ තියෙන හින්දා මේ වගේ වීඩියෝ පවා තියෙනවා. ඒක කොටස් වෙනම බලන්න පුළුවන් හොයා ගන්න පුළුවන් පිට මේවා තියෙනවා. ඉතින් මෙන්න මේ කොටස් ටික අපි අඳුනගෙන මෙන්න මෙහි අසුබ බව තමයි දකින්නේ. දැන් මේ කෙස් ගත්තහම කෙස් වලට අපි කොච්චර කැමතිද? හැබැයි ඒ කැමැති වුණාට කෙස් ගහ ආහාරات එක්ක හම්බ වුණොත් අපිට ඒක පිළිකුලයි. එතකොට ආහාරද පිළිකුල කෙස් ගහද පිළිකුල? පිළිකුල කෙස් ගහ. එහෙමනම් ආහාරයේ තිබිලා හම්බුනොත් ඒකද පිළිකුල? නැහැ. එහෙනම් ඒක ස්වභාවයෙන්ම පිළිකුලයි. ඔළුවේ තිබ්බත් පිළිකුලයි. ඉවත් වෙලා ගියාමත් පිළිකුලයි.
මෙහි පිළිකුල් ස්වභාවය දකින්න කියන්නේ මේ වර්ණයෙන් පිළිකුලයි. දැන් කළු පහ තිබෙනවා සුදු පහ ගැන්වෙනවා ඔන්න පිළිකුලයි. මේක දුර්ගන්ධ වෙනවා. සේදුවේ නැත්තම් දුඟ දහමන. සැඩපළු ගෙතෙනවා. මේකේ උකුණ වගේ සත්තු ඉන්නවා. පිළිකුලයි. කෙස් පිළිකුලයි. වර්ණයෙන් ගන්ධයෙන් මේකේ හැඩයෙන් ස්වභාවයෙන් මේ හැම ආකාරයකින්ම කෙස් කියන්නේ පිළිකුල්. ඊළඟ ලොම් ගත්තත් එහෙම. ශරීරේ පුරාම පිහිටී තිබෙන ශරීරය ඇතුළට කා වැදිලා මේ සමේ හිත වෙලා තියෙන පොළවේ හිත වී තිබෙන ගෝයන්ගත් මේ සමේ තිබෙන මේ ලොම් මේවා සුදු වෙනවා මේවට ලෙඩ හැදෙනවා මේවත් තේරුවේ නැත්නම් දුර්ගන්ධ හමනවා පිළිකුල් ඒකට කොහොමත් පිළිකුල් අතේ කෙලත් එක්ක මිශ්‍ර වෙවි නිතරම තිබෙන්නේ සමහර විට ගත් ආහාර දත් ඇඳි ඇතුලේ තිර වෙනවා ඒවා නරක් වෙනවා පවතිනවා. ඉතින් මේ දත් පිළිකුලයි. මේ අසුබයි. මේකේ සුබයක් නැහැ. ඊළඟ මේ නියපොතු අසුබයි පිළිකුලයි. මේ සාරවත් බවක් නැහැ අසාරයි. ඊළඟ හැම පිළිකුලයි. Tamanගේ තම දවස් දෙකක් හේදුවේ නැත්තම් සුද්ධ කරේ නැත්තම් නෑවුවේ නැත්තම් ගඳ. ඒකනේ අපි මේකේ ගඳ නැති කරගන්න තමයි ඔය සැන් පවුඩර් පවා දාන්නේ. මේක දුර්ගන්ධයි. අපි මේක කොච්චර සුගන්ධයි කියලා හිතුවත් රාග ගින්නෙන් වෙලිලා මේක ඉම්බට මේක ගඳයි. ඊළඟට මස කොහොමවත් පිළිකුලයි. අපි දැන් අනුන්ගේ මස් සමහර විට උයාගෙන කනවා. දැන් තුවාලයක් එහෙම හැදිලා තිබ්බොත් ඒ මසේ ගඳ අපිට දැනෙනවා. නාසයේ ගාවට පොඩ්ඩක් අර හැම ගැලවිච්ච ප්‍රදේශයේ අල්ලලා බැලුවොත් එහෙම ඉතාම ගඳයි. ඒ මස්වල ගඳ අපි මස් කනවනේ කියලා ඒවා කන්න බෑ අපිට. පිළිකුලයි. දුගඳයි. විසරවත් බවක් නැසා. ඊළඟට නහරවැල් ඇටකටු ගොඩ ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු වකුගඩු මේ ඔක්කොම මස් කෑලිනේ. ලේ පිරිච්ච හෘදය මස් ගුලිය පෙනහැලි මස් ගුලිය බඩවැල් ටික මස් ගුලිය ආමාශය අක්මා වැලදිව පිත්තාශය ඔක්කොම මස් ගුලිය මොළය මස් ගුලිය පිළිකුලයි අසුබයි සාරවත් බව අසුචි පිළිකුලයි වර්ණයෙන් පිළිකුලයි ගන්ධයෙන් පිළිකුලයි ගෑවුන තැන දුර්ගන්ධ හමනවා දැන් මේ අපි මේ බඩ ඇතුලේ ඇඟ ඇතුලේ මේවා පුරවගෙන ඒක ගානක් නෑ ඊළඟට දියර කොටස් ටික ලේ පිළිකුලයි දුර්ගන්ධයි සරම් කබ කඳුළු තොටු කංසරව කෙලසෙම මූත්‍රා රුන්තෙල් මේද තෙල් සඳ මිදුළු මේ ආදී සේරම මේ මොහොතේ පිළිකුලයි
මේ මැරිච්චාම වෙන පිළිකුලක් ගැන නෙවෙයි කියන්නේ. මේ දැන් මේ ඇඟේ පිළිකුලක්. එතකොට මේ ඇඟ දැනුයි පිළිකුල්, දැනුයි අසුබ, දැනුයි අසාර. ඒක භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ශරීරය මේ තියෙන පිළිකුල් බව, අසුබ අසාර බව. මේ අසුබ කමඨානිත් පුරාණාචාර්යවරයන් වහන්සේලා පෙන්නනවා. අවිඥාන සුබ නිබං සවිඥාන සුබං ඉමං කායං අසුබතෝ පස්සං අසුබං භාවේ සති. අවිඥාන සුබ නිබං. අවිඥාන කුණ ශරීරයේ යම්සේද සවිඥාන සුබං ඉමං සවිඥාන කුණ මේ කයත් ඒසේ. ඉගෙන අවිඥානික වූ ශරීරය කියන්නේ මලකඳට මලකඳ යම්සේද ඒසේමයි මේ සවිඥානික හිත තියෙන කය. අවිඥානික කියන්නේ හිත නැති කය, විඥානේ නැති කය, සවිඥානික කියන්නේ හිත තියෙන කය. එතකොට කියනවා අවිඥානික වූ මලකඳ යම්සේද ඒසේමයි හිත තියෙන එකක් කියලා මම කියනවා. ඒකේ ධර්මයේ තියෙන. පුරාණාචාර්යවරුන් වහන්සේලා පෙන්නන. කායං අසුබතෝ පස්සං අසුබං භාවයේ සති. කායං ශරීරේ අසුබතෝ පස්සං මේ අසුබ භව දකින්න. අසුබං භාවයේ සති සිහියෙන් විතර මෙනෙහි කරන්න භාවිතා කරන්න මෙහි තියෙන අසුබ බව. ඇයි මේකට තියෙන ඇල්ම, රාගය, මම ආයනේ, තෘෂ්ණාව, ආත්ම දෘෂ්ටිය කඩාගන්න. වදාළ වන්න සංඨාන ගන්ධෙහි ආසයෝකා සතෝ තථා පටික්කුලානි කායේමි කුණපානි ද්විසෝ. වන්න වර්ණයෙන්ද, සංඨාන හැඩයෙන්ද, සතහන් ගන්ධයෙන්ද, ආසයෝකා සතෝස්ථා පිහිටි තැනින්ද, පටික්කුලානි කායේමි මේ ශරීරෙහි කුණප පටික්කුල වූ කියන්නේ පිළිකුල් වූ කුණප ද්විසෝලස 16 දෙකක් තියෙනවා. සෝලස කියන්නේ 16, ද්වි කියන්නේ 2යි, ද්විසෝලස කියන්නේ 32. එතකොට මේකේ වර්ණයෙන් පිළිකුල වූ, ගන්ධයෙන් පිළිකුල වූ, හැඩයෙන් පිළිකුල් වූ, තියෙන ස්ථානයෙන් පිළිකුල් වූ, තාම පිළිකුල් කොටස් විතරක්. ඉතින් මේ දකින්න කියලා. කුණපානි ද්විසෝලස. මේ කුණප 32 ගැන මේ කුණප ස්වභාවය දකින්න කියලා. මේ විදිහට කය ගැන මෙනෙහි කරා. ඊළඟට පෙන්නනවා මේ කයේ තියෙන අසුබ බව නොඑක ආකාරයෙන් වර්ණ ගන්නලා සරසලා තිබුණා. සිදුරු නමයකින් යුක්ත ඒ සිදුරු වලින් ශරීර අභ්‍යන්තරයේ තිබෙන මේ කුණපයන් උණු වෙලා වාහනේ වෙනවා. නව දොරකින්ම මේ ශරීරයේ මේ කුණපයන් ඇස් වලින් කබ කඳුළු වාහන වෙනවා, කන් වලින් කංකර වාහන වෙනවා, නාසයෙන් සොටු, කටින් කෙලසෙන, දහඩිය ඇඟ පුරාහි මූත්‍රා අසුචි මේ නිතරම මේ කයෙන් මේවා වාහනය.
මේ දකින්න. අපි මේවා දකින්නේ මේ ශරීරයේ පිළිකුල් බව අපි හිතන්නේ මේ ඔක්කොම ශරීරය ඇතුලෙන් එළියට දාන්නේ. හැබැයි ඒවා එළියට දදා අපි මොකද කරන්නේ? මේක ඇතුළ දකින්නෙත් නෑ. මෙවන් තවත් කයවල් වලට ආපු. ඉතින් ඒ නිසා මේ කය ස්වභාවය දකින්න. මේක මෙනෙහි කරගන්න. පෙන්නනවා ගණ්ඩ භූතෝ රෝග භූතෝ වන භූතෝ සමුස්සය අතේ කිච්චෝ ජේ ගුජ්ජෝ පබින්න කුණ කූපමෝ. මේ ශරීරය හරියට වන්න භූතෝ රෝග භූතෝ කුණු වෙච්ච පණුව පිරිච්ච ගෙඩියක් වගේ මේ ශරීරය. වන භූතෝ තුවාලයක් වගේ. ගණ්ඩ භූතෝ හරියට මේ ශරීරය කියන්නේ සරව ගෙඩියක් වගේ. ගණ්ඩ භූතෝ රෝග භූතෝ මේකේ රෝග ඉපදිලා තියෙන. මේක හරියට කුණු ගෙඩියක් වගේ. වන භූතෝ කුණු තුවාලයක් වගේ. අතේ කිච්චෝ ජේ ගුජ්ජෝ හැම ආකාරයකින්ම පිළිකුල්. හැම ආකාරයකින්ම අසුබ. ස්වභාවය මේ කය හොඳට දකින්න. සඳහන් කරන්නේ මේ කයේ ස්වභාවය හරියට ගවර වලක් වගේ. ඒ කියන්නේ කුණු අසුචි පිරිච්ච වලක් වගේ තමයි මේ කය. නානහකිමි කුලාවාසු පක්කචන්ද නිකාවිය. මේ ශරීරය කියලා කියන්නේ නානකිමි කුලාවාසු. නොඑක ආකාරයේ කුමීන් වාසය කරන පක්කචන්ද නිකාවිය පැසුණු ගවර වලක් නැත්නම් අසුචි වලක් වගේ අපවිත්‍ර පිරිච්ච නොයෙක් කෘමීන් වාසය කරන එකක් තමයි මේකයි. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවක් කරනකොට අපි ශ්‍රවණය කළේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ ස්වාමීන් වහන්සේගේ දායිකාවක් උන්වහන්සේ ගාවට ඇවිල්ලා කියනවලු ස්වාමීන් වහන්සේ අපේ මහත්තයාට ලෙඩක් තියෙනවා. මොකක්ද ලෙඩේ? හවස ඉර බහිනකොට වැසිකිළියට යනවා. වැසිකිළියෙන් නැවත එන්නේ ඉර පායන. එතකොට වැසිකිළියේ ගිහින් වාඩි වුණාම එළි වෙනකම්ම පණුව බඩ යනවා. නොනවතී එළි වෙනකම්ම පණුව බඩ යනවා. මොහොතක් නැතුව එළි වෙනකම්ම පණුව බඩ යනවා. නැවත ඉර පායනකොට හොඳ වෙනවා. ආයෙර බහිනකොට පණුව බඩ යනවා. ඔන්න ස්වභාවය මේ කයේ ඒක කර්ම රෝගයක්. ඒ නිසා අපේ උනත් නොඑක් පණුවයින් මේ ශරීරය කෙරෙහි ලේසරව පිරීලා තියෙන
අට්ටිනං නගරං කතං මංසලෝ හිතලේපනං ඇටකටු වලින් ගොඩනංවල මස්ලේ ආලේප කරලා අටවලා තිබෙන නගරයක් බඳු වූ මේ ශරීරේ නිරන්තරයෙන්ම අසුභම් භාවයේ සති මේ අසුභ භව නිතර මෙනෙහි කරගන්න. ඉතින් මේක කරන්නේ අපේ තියෙන අධික ලෝභය, තේසෙන් නැති කරන මානය, ලෝභයයි මානයයි ප්‍රධාන කරගත්ත අකුසල් තමයි මේ විදිහට දැකීමෙන් දුර වෙන්නේ. ලෝභයයි මානයයි. එතකොට පින්වත්නි මේ කය ස්වභාවය දැන් අපි කයේ තිබියදීම දකිමින් අසුභ භාවනාව ටිකක් අපි වඩමු. මේක පුළුල් ආකාරයෙන් අපි ඉදිරියේදී විස්තර කරනවා. දැන් එහෙමනම් හැමදෙනාම අසුභ භාවනාව මොහොතක් ටික වේලාවක් වැඩිම සඳහා වෙයින්න තැනම භාවනා පරියන්කෙන් සුදුසු ආකාරයෙන් වාඩි වෙන්න. වාඩි වෙලා අත් දෙක අරගෙන හිත මුදුනෙන් තබාගෙන වැඳගෙන ස්වාමීන් වහන්සේ කියන විදිහට කියමින් භාවනා පූර්ව කෘත්‍ය මුලින්ම කරමු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා කියන විදිහට කියමින් පසුව කියන්න. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ නෛර්යානික ධර්මයට මාගේ උත්තම නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ වරහත් වූ දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු වූ අස්ථාර පුජ්‍යල මහා සංඝ රත්නයට මාගේ උත්තම නමස්කාරය වේවා. අනවරාග්‍ර වූ සංසාරයේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාට ආර්ය ධර්මයට ආර්ය මහා සංඝ රත්නයට සිල්වත් ගුණවත් උතුමානන්ත වැඩිහිටි ගුරුවර දෙමාපියන්ට භාවනා මාර්ගවලට භාවනා කරන අයට භාවනා දෙන ගුරුවරුන්ට කිසියම් වූ කෙනෙකුට මාගේ සිත කය වචනය යන තිදොරින් දැන හෝ නොදැන සිදු සියලුම වැරදි වලට පළමුවද දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා. මට සමාව ලැබේවා. මට සමාව ලැබේවා. මාගේ ජීවිතය උතුම් බුද්ධ රත්නයට බුද්ධ පූජාවක්ම වේවා. මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්මයට උතුම් ධර්ම පූජාවක්ම වේවා. මාගේ ජීවිතය ආර්ය මහා සංඝ රත්නයට
උතුම් සංඝ පූජාවක් වේවා. තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන්ද මා පුරන ලද අනන්ත පාරමී ගුණ බලයෙන්ද මේ වඩන භාවනාව දියුණු වේවා. මේ භාවනාව මට පිහිටාවා. සාදු සාදු සාදු. දැන් සියලුම දෙනා වම් අත උඩින් දකුණු අත තබාගෙන ඇස් දෙක පියාගෙන තමන්ගේ ශරීරයට සිත යොමු කරගන්න. තමන්ගේ සිත තමන්ගේ ශරීරයෙන් එළියට අරගෙන තමන් ඉදිරියේ ඉන්න කෙනෙක් දිහා බලන විදිහට හොඳට තමන්ගේ ඇඟ දිහා හොඳට බලන්න. කණ්ණාඩියකින් ඔබේ රූපය පෙනෙන්නා මෙන් ඔබගේ සිත ශරීරයෙන් එළියට අරගෙන ඔබේ ඇඟ දිහාම හොඳට බලන්න. හිත මුදුනේ ඉඳලා දෙපතුල දක්වාම බලාගෙන තමන්ගේ ඇඟ දිහාම බලන්න. නැවත දෙපතුලේ ඉඳලා හොඳට ඇඟ දිහා උඩට බලන්න. බලාගෙන හිත මුදුනටම එන්න. දැන් බලන්න ඔළුව උඩ තියෙන කෙස් ටික දිහා. ඔළුවේ තිබෙන මේ කෙස් පිළිකුලයි, අසුභයි, අසාරයි. මේ කෙස් ගස් සුදු වෙලා යනවා, දිරනවා, වයසට යනවා, අනිත්‍යයි. සිරා විනාශ වෙලා යනවා. මේ කෙස් වලට ලෙඩ හැදෙනවා, දුකයි. නොඑක ආකාරයේ උකුණන් ආදී සත්තු සිටින නොඑක රෝගාබාධ වැළඳෙන වෙනස් වෙලා යන සුදු වෙන දිරන මේ කෙස් අනිත්‍ය නිසාම දුකයි. දුක නිසාම මගේ ආත්මය වශයෙන් මේ කෙස් පවත්වා ගන්න බැහැ. අනාත්ම ශරීරේ පුරාම තියෙන මේ ලොම් හොඳට ලොම් ටික දිහා බලන්න හිතෙන්. මූණේ තියෙන ලොම්, බෙල්ලේ, පපුවේ, බඩේ, පිටේ, අත්වල, කකුල්වල ශරීරේ පුරාම තියෙන ලොම්. මේ ලොම් හැම ඇතුළට කා වැටිලා තිබෙන්නේ. මේ ලොම් පිළිකුලයි, දුගඳයි, අසාරයි, අනිත්‍යයි. මේ ලොම් ගස් ගැලවිලා යනවා. ගස් වලට ලෙඩ හැදෙනවා, දුකයි.
මේ ලොම්ගස් මමය මගේ මගේ ආත්මය වශයෙන් බලපවත්වා ගන්න තියාගන්න බැහැ අනාත්මයි. කටේ ඇති දත් ටික දිහා බලන්න උඩු ඇන්දේ යටි ඇන්දේ හොඳට Taman දකින්න. මේ මොහොතේ කටේ තියෙන දත් ටික හොඳට දකින්න. උඩු ඇන්දේ දත් ටික මසට කා වැදිලා තියෙනවා. යටි ඇන්දේ දත් ටික මසට කා වැදිලා. දත් සමහර දත් කහ පැහැගැන්විලා දුඹුරු පැහැගැන්විලා නැලියම් බැඳිලා දත් දිරා යනවා. සමහර දත් ඒ දත් ඇඳි ඇතුලේ ආහාර සිර වෙලා පිළිකුලයි මේ කටේ තියෙන දත් ටික. දුගඳයි අසුබයි මේ කටේ තියෙන දත්. අසාරයි මේ දත් වෙනස් වෙලා දිරලා ලෙඩ හැදිලා විනාශ වෙලා යනවා. නිත්‍යයි. මුල් තත්ත්වයක් ඉතුරු වෙන්නේ නැහැ. විනාශ වෙලා යනවා. දුකයි. ලෙඩ වෙනවා, වෙනස් වෙනවා, දිරනවා, මැරෙනවා. මේ දත් විනාශ වෙලා යනවා. ඒ නිසා මම මගේ මගේ ආත්මය වශයෙන් මේ දත් තියාගන්න බැහැ අනාත්මයි. නියපොතු ටික බලන්න. අත්වල, පාවල, දෙපයේ, දෙයතේ, ඇඟිලි කෙළවරේ සම ඇතුළට කා වැදී තිබෙන මේ නියපොතු පිළිකුලයි, අසුබයි, අසාරයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි නියපොතු. හැම දිහා බලන්න. දැන් ඕන් ශරීරේ පුරාම තියෙනවා මේ හැම. විබිලි ඇවිල්ලා තැන් තැන් වල පාට වෙනස් වෙලා කුරුලා ඇවිල්ලා සමහර තැනක සුදු වෙලා කබර ස්වභාවයට ආපු මේ සම දැන් තමන්ගේ සම ඇතුලෙන් මේ ජරාව පිරීලා තිබෙන පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි මේ සම. සම පුරාම තියෙන සිදුරු වලින් ඕජාව වැක්කිරෙන මේ සම දුගඳයි. කිසිම සුගන්ධයක් නැහැ මේ මොහොතේ. පිළිකුලයි, අසාරයි. මේ හැමත චර්ම රෝග හැදෙනවා. විබිලි, දද, කුෂ්ඨ, හොරි, කබර හැදෙනවා. අනිත්‍යයි. මේ හැම රැලි වැටෙනවා. වයසට යනවා. අනිත්‍යයි. මේ හැමත් මෙරිලා යනවා. තමාගේ හැම මගේ හැම කියලා ලෙඩ වෙන්නේ නැතිව වයසට යන්නේ නැතුව මැරෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑ. අනාත්මයි මේ සම. දැන් බලන්න සමට යටින් තියෙන ඇඟ පුරාම තියෙන මස් ගොඩ මේ මොහොතේ ඇඟ ඇතුලේ හිත යොමු කරා. ඇටකටු ගොඩ උඩ මාංශ පේශි මේ මොහොතේ පිහිටා තිබෙනවා. ගැහෙනවා. ඒ අතර නහරවැල්
පුංචියට පුංචියට ශරීරේ පුරාම මේ මොහොතේ තියෙන ස්වභාවය දකින්න කියන්නේ. ඒ නහරවැල් ඇතුළෙල්ලේ මේ අත ගමන් කරනවා. දට හිත යොමු කරන්න. ඇටකටු ගොඩ තමා මේ ශරීරේ ගොඩනංවලා තිබෙන්නේ. ඉස්කබල බෙල්ලයට අත්තට කකුල්ලට පොඳුරට ඒ ඇටකටු ඇතුළේ තියෙනවා ඇට මිදුළු ඒත් මස් ජාතියක්. හැම ඇටකට්ටක් සම්බන්ධ වෙන තැනකම තියෙනවා කඳ මිදුළු. දට දකින්න. ඔලු කට්ට ඇතුලේ මොළය පිරීලා තියෙනවා. පපුව හදවත පෙනහැල්ල තියෙනවා. මේ ඔක්කොම මස් කෑලි. ලේ පිරීලා මේ වගේ. කන ආහාර වැටෙන මල්ල උඩින්ම තියෙන ආමාශය. ඒකේ කාපුවා දැන් බලුවමනේ වගේ පිරීලා මේ මොහොතේ තියෙන්නේ. කුඩා බඩවැල මහ බඩවැල බඩවැල් ගුලිය පිරීලා තියෙන්නේ. ඒ කෙළවරේ ගුදේ තියෙනවා කහ පාට අසුචි පිරීලා. බඩවැල් ඇතුලේ පණුව පිරීලා. දැන් තමන්ගේ බඩ ඇතුළ දිහා හොඳට දකින්න. දෙපැත්තෙන් වකුගඩු දෙක ගැහි ගැහි මෙහි මොහොතේ තියෙන්නේ. අක්මාව ඇලදිව පිත්තාශය මේ මොහොතේ මේ සියල්ල බඩ ඇතුලේ තියෙනවා. හොඳට දකින්න. මේ ශරීරය ඇතුලේ තියෙන මස් පිළිකුලයි දුගඳයි දුර්වර්ණයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. නහරවැල් පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇටකටු ගොඩ පිළිකුලයි දුගඳයි දුර්වර්ණයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇට මිදුළු පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. වකුගඩු දෙක පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. හදවත පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. අක්මාව පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇලදිව නොහොත් අග්න්‍යාසය පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. පිත්තාශය පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. පෙනහැලි පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ආමාශය ඒ ඇතුළේ තියෙන ආහාර
පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි දුකයි අනාත්මයි. කුඩා බඩවැල් මහ බඩවැල් බඩවැල් ගුලිය පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ගුදය අසුචි පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. බඩවැල් ටික බැඳී තිබෙන අතුණු බහන් පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. සඳ මිදුළු හන්දි අතර තියෙන ඇටකටු අතර හැම හන්දියකම තියෙන සඳ මිදුළු පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි. මොළය පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. දට දකි මේ හැම එකක්ම වෙනස් වෙලා යන මේ හැම එකටම නොයෙක් ලෙඩ වර්ග හැදෙන සෑම කොටසක මේවා දිරදිරා වයසට යන මේවා මැරිලා යනවා අනිත්‍යයි. මේ ඔක්කොම දුකයි. ලෙඩ හැදෙන නිසා දුකයි, වයසට යන නිසා දුකයි, මේවා මැරෙන නිසා දුකයි. මේකක්වත් මමය මගේ ආත්මය කියලා බලපවත්වා ගන්න බෑ අනාත්මයි. ඊළඟට තිබෙනවා සියර ස්වභාවයෙන් යුක්ත පිට කහ පාටට හුරුයි, කොළ පාටට හුරුයි, පිළිකුලයි පිට, දුගඳයි, දුරු වර්ණයි, අසුභයි අසාරයි, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පිට. සෙම කහ පාටට තිබෙන සෙම පිළිකුලයි, දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. සරව පිළිකුලයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. ලේ පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. දහඩිය පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. උරුණු තෙල් පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. කඳුළු පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. මේද තෙල් පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. තොටු නාසයේ තොටු කහ පාටට තිබෙනවා, මුලින්ම වතුර වගේ, ඉන්පසුව කහ පාට කොළ පාටක් තිබෙනවා. පිළිකුලයි දුගඳයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. කෙල පිළිකුලයි දුගඳයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි. මූත්‍රා
පිළිකුලයි දුගඳයි අසුභයි අසාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි ශරීරේ මේ කුණප ඝන කෑලි 32 20 තුල මේ දියර ටික සේරම පිරීලා තියෙන්නේ වැසිකිලි වලක් වගේ මේ ශරීරේ කපලා දාලා තියෙන මස් ගොඩක් වගේ මේකේ පුරාම පණුවෝ 80 කුලයක පණුවෝ ඉන්නවා මේ ඇඟ ඇතුලේ වැසිකිලි වලක් වගේ සෑම කොටසකම පණුවෝ කිසිම සාරවත් බවක් නැහැ හැම එකම ලෙඩ වෙනවා මේක දුක කිසිම කොටසක් මේ මොහොතේ සුවඳ නැහැ දුගඳයි මේ ඇතුලේ කුණු වෙවි තියෙන ඒවා මේ මොහොතේ ඇස් වලින් හබ කඳුළු කියලා වැක්කිරෙනවා මේ මොහොතේ වැක්කිරෙනවා කන් වලින් කන්සරව මේ මොහොතේ වාහනේ නාසයෙන් සොටු කෙලසෙන ඇඟ පුරායිම මේ මොහොතේ දාඩිය වාහනේ මේ මොහොතේ මුත්‍රා අසුචි වාහනේ මේවා පිරිච්ච වැසිකිලි වලකට වඩා මහා පිළිකුල්ලු කයක් මේ දරාගෙන නවදොරකින් අසුචි වාහනේ වෙන ඇඟක් දරාගෙන ඉපදිච්ච ඇඟක් දරාගෙන ලෙඩ හැදෙන නොයෙක් ලෙඩ රෝග හැදෙන මොහොතක් පාසා දිරන ජරාවට මැරෙන ඇඟක් දරාගෙන කර්මයෙන් සිතෙන් ඍතුවෙන් ආහාරයෙන් කියන සතර ප්‍රත්‍යයෙන් කම්මචිත්ත ඍතු ආහාර මේ සතර ප්‍රත්‍ය ධර්මයන්ගෙන් තමයි මව් ගැබක් තුල මේ මගේ ඇඟ හටගත්තේ වැසිකිලි වලක ඉන්න පණුවෙක් වගේ 9 මාසයක් මව් ගැබේ හිර වෙලා ඉඳලා ඉපදුනා ලේ සරව තවරාගෙන පිටතින් සුද්ධ කර පවිත්‍ර කර සන් පවුඩර් දදා හිටියට ඇතුලේ මේ අසුචි ගොඩ පිරී තියෙනවා මේකට නංගොත් තියාගෙන කුල මල ಜಾති ආගම් ભેද බෙදාගෙන ස්ත්‍රී පුරුෂකම් බෙදාගෙන සිතෙන් නානා ලෝක හදාගෙන මේක බලපවත්වමින් කර්ම රැස් කරලා නොඑක් ලෙඩ රෝග ආබාධ නිසා ආහාර පාන සෙවීම නිසා වැඩපළ කිරීම නිසා දුක් කරදර විඳ ඉඳලා වයෝවෘද්ධ වෙලා එක්තැන් වෙලා දිරලා මහ පොළොවට වැටිලා විනාශ ස්වභාවයටම මේ ශරීරය කම්මචිත්ත ඍතු ආහාර කියන සතර ප්‍රත්‍යයෙන් හටගත්ත මේ ශරීරය ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා නානා ප්‍රකාර දුක් කරදර ඇතුළු දුක්ඛ ස්කන්ධයම පවතින නිසා සත්පුද්ගල භාවයක් නැති හේයින් මනාත්ම මේ වගේමයි අපේ අම්මගේ කය තාත්තගේ කය සහෝදර ඥාතීන්ගේ හිතවතුන්ගේ ලෝක සත්තු හැම දෙනාගේම කයවල් මේ විදිහේම අසුචි කොටවල් ඒ හැම කයක්ම පිළිකුලයි දුගඳයි අසුභයි
අසාරයි සෑම පැයක්ම අනිත්‍යයි දුකයි යනවා. දැන් භාවනාවේ නිදෙන්න දැන් අපි මේ කයේ තිබෙන මේ මොහොතේ තිබෙන පිළිකුල් ස්වභාවය මේ මොහොතේ තියෙන අසුභ බව අසාර බව නොවටිනා බව දුර්වර්ණ දුර්ගන්ධ ස්වභාවය අපි මේ කයේ ප්‍රමාණයක් මෙනෙහි කරමින් අසුභ භාවනාව වැඩිවේ මේක පුළුල් වශයෙන් වෙන වෙනම අපිට දකින්න තිබෙනවා ඒ කායගත සති භාවනාවේදී අපි දකිනවා මොකද ආගන්තුක පිරිසක් ධර්මයට ඒ කියන්නේ ආගන්තුක කියන්නේ අලුතෙන් සහභාගී වෙන පිරිසක් එකපාරට සිටින නිසා අපි මේක ගැඹුරුට ගෙනිච්චේ නැහැ සාමාන්‍යයෙන් මේ මොහොතේ පවතිනා වූ කයේ පිළිකුල් ස්වභාවයයි ඉදැක්කේ අපේ ශ්‍රී ලංකා ද්වීපයේ සිතුල්පව්වේ හිටියා රහතන් වහන්සේ නමක් ත්‍රිපිටක ධර්මයේම ඉගෙනගත්ත කටපාඩම් කරගත්ත තරුණ වික්ෂුන් වහන්සේලා දෙනමක් සිටියා. හරි විසරදයි වික්ෂයි. ඉතින් මුන්වහන්සේලා හිතුවා අපි භාවනාවෙන් දිනු වෙලා නැහැ. භාවනා කරන්න යන්න ඕන කියලා. එක ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් ළඟට ගියාම මේ දෙනම තරුණ නිසා උගත්කම නිසා මානෙන් සිටින්නේ ඒක සිවුම් මානයක් වුන්ට වැටහෙන්නේ ඉතින් උන්වහන්සේ භාවනාවක් දෙන්න කීවහම සරල භාවනාවක් දුන්නා ඔබ වහන්සේලාට මතකද පැවිදි වෙන දවසේ හිසේ කෙස් ටික කපන වෙලාවේ සත්පංචක කර්මස්ථානය මෙනෙහි කළා. ඔව් අපට මතකයි. එහෙනම් ඔබලාගේ භාවනාව ඉස්සරයි. කේසාලෝමා නකාදන්තා තතෝ දන්තා නකාලෝමා කේසා. ඔය ක්‍රම කියන්න කියලා කිව්වා. දෙක පියාන උච්චරයි. කේසාලෝමා නකාදන්තා තතෝ දන්තා නකාලෝමා කේසා. ඒකම තමයි. දවසක් බැලුවා වෙන කමටහනක් නේ. දෙකක් තුනක් කොහොම සතියක් දෙකක් මාසයක් විතර බලපුවාම දැන් මේ දෙන්න ගොඩාක් දන්නවනේ. ඒ දන්න හින්දා පොඩි ළමයෙකුට දුන්නා වගේ එහෙම එකක් භාවනාවක් දීපුවාම ඉතින් මේ හිතටත් මන. තපාටම හිතන්නේ අපි පටන් ගන්න ඕන ගැඹුරු භාවනාව, ස්කන්ධ භාවනාව ආයතන ධාතු භාවනාව මේවා දෙන්න කියලා හිතාගෙන ගියාට දුන්නේ මේ සරල සතපහන්. හරියට ඉතින් දැන් බෑත් හිතනවා වෙන කමටහනක් දෙන්නේ. ඇයි අර දන්නවා කියන සිතුවිල්ල නිසා ඒක කටපාඩම් නිසා ඒ තුල ඉන්නවා අතුලට බයි. අන්තිමේදී ඔය දෙන මාසයක් දෙකක් ඔය විදිහට යනවා. වස් 3 මාස යනකොටම මේක විතරයි. ඔය ටිකම මෙනෙහි කරලා අවසානයේදී 3 මාස අවසන් වෙන්න කලින් රහතන් වහන්සේලා දෙනමක් බවට පත් වුණා කියලා සඳහන්. ඒ කියන්නේ මේ එක කෙස් ටික පිළිබඳව විතරක් යථාර්ථය මෙනෙහි කරත් අපට නිවන් දකින්න පුළුවන්.
ඉතින් දෙතිස් කුණපේ මෙනෙහි කිරීම වඩාත් හොඳයි. ඒ නිසා සමහර විට තමන්ගේ දැනුමට අනුව කෙනා තරක කරන්න පුළුවන්. ඒත් මාන්නයක් මේක තුල මමත්ව වැඩි. ඒ නිසා මෙහි යථාර්ථය හොඳින් දකින්න. මේ අසුභ භාවනාව රාගය, මානය, ලෝභය, තෘෂ්ණාව දුරු කරගන්න අපිට බෙහෙවින් උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා යමෙක් කායගත සතිය වඩන්නේද ඔහු අමෘතය වළඳයි. යමක් කායගත සතිය නොවඩන්නේද ඔහු අමෘතය නොවළඳයි. ඒ කියන්නේ අමෘතය කියන්නේ නිවන. අනිවාර්යයෙන්ම නිවන් මඟ යන නිවනට යන කෙනෙක් තමයි මේ කායගත සතිය වඩන. ඒ නිසා බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. අපිට ඉදිරියේදී තවත් මේ විග්‍රහ කරලා ගැඹුරෙන් අපි ඉගෙන ගන්නවා. දැනට අසුභ කර්මස්ථානයේ වශයෙන් අපි ওই විදිහට මේ කය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නත් අසුභ කමඨහන. ඉතින් මේ දවස්වල ඇඳිරි නීතියක් තියෙන හින්දා නිවසටම වෙලා ඉන්නේ හින්දා විවේක වෙලාවල් හදාගෙන පුළුවන් තරම් ඔයයන්ට මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව, මේ අසුභ භාවනාව කියන භාවනා තුන ප්‍රගුණ කරගන්න ඕනේ මේ කාලය තුල. එය සිහි තියාගන්න. දැන් එහෙනම් වැඩසටහන අපි මේ අවස්ථාවේ නිමාවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනේ තුල බොහොම ශ්‍රද්ධාවෙන් සහසම්බන්ධ වෙලා රැස් කරගත්තා වූ සකල විද සියලුම පුණ්‍ය ශක්තියින් කුසල ධර්මයන් මේ වැඩසටහන මෙහෙවන පින්වතුන්ලාටත් ඒට සහ සම්බන්ධ වෙච්ච ඔය පින්වතුන්ලාටත් මටත් අපි හැම දිනාටම වහවහ චතුරතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ මොහොතේ පටන් උතුම් පාරමී ධර්ම දියුණු වේවා. මේ කුසලයද උතුම් පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. නමින් නැසීමේ පරලෝකීය සියලු දෙනාටත් අල්පේ සාක්‍ය මහේ සාක්‍ය ආදී දෙවි දේවතාවුන් වහන්සේලාටත් අවීචේ වටම් බවාග්‍රේ දක්ෂින යන දෙනාටත් මේ පින්වත් වේවා. මේ පුණ්‍ය ශක්තියේ ධර්ම ශක්තියේ බලෙන් මේ කොරෝනා වසංගත තත්ත්වයන් වහවහ සිහල දේශයෙන් මුළු ලෝකෙම දුර වේවා, තුරන් වේවා. රෝගාබාධ වැළඳිලා තිබෙන වසංගත තත්ත්වයන් වැළඳී තිබෙන මේ මොහොතේ මැරෙනවා ඇති. ඉතින් ඒ හැම දෙනා වහවහාම සුවපත් වේවා. හැම දෙනාටම ආරක්ෂා සංවිධානයේ සැලසේවා. ඔබට මට අපි හැම දෙනාට වහවහ උතුම් අමා මහ නිවන් සම්පත්තිය මෙපින් බෙලෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගමු. අවසාන වශයෙන් සියලු දෙනාටම උතුම් නිවන් සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා